සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දෙනාටම. උතුම් දේශයක අභිමානය රැගෙනන කළම්බු ටෙලිවිෂන් නෙත් සදහම් විකාශය. බොදුනුවන්ගේ හදපතෙහි නාලිකාව හරහා නිරන්තරයෙන්ම ධර්මශ්‍රාවක ඔබට පරම විචිත්‍ර වූ පරම ගහම්බීර වූ පරම නික්ලේශී වූ උතුම් සද්ධර්ම දේශනාවන් තිලෙන කරනවා. ධර්ම ශ්‍රවණාභිලාෂීව මෙත් සදහම් දේශනා අර්ථවත් වූ වටිනා වූ සද්ධර්ම දේශනා මාලාවේ මේ උතුම් සදහම් දේශනාව ශ්‍රවණය කරන්නටත් අපි ආරාධනා කරනවා. සුපිනුතුනිතුම් සද්ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්කේනපුර ශීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අප ගුරු දේවෝත්තම නායක ලොකු ස්වාමින් වහන්සේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේ විසින් හඬනගා සාදුකාර ලබා දෙමින් පාදාභි වන්දනෙන් පින්වත් ස්වාමින් වහන්සේව සිහිපත් කොට පිළිගනිමු. සාදු සාදු සාදු. සුපිනුතුනි මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනාවේ පින්වර 10කත්වයේ ගෙන කටයුතු කරනු ලබනවා. නවසීලන්තයේ පදිංචි ශිරෝ සහ දුමින්ද සමරකෝන් දෙපළ විසින් පින්වත් දෙපළගේ අරමුණ විදිහට සටහන් කොට තිබෙන්නේ ජිනාලි මහත්මියගේ මෑණියන් වන ඩේසි බුද්ධදාස මහත්මියට නිදුක් නිරෝගී භාවය සහ උතුම් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට අතිපූජනීය කලිකමුවේ ඥානදීප පින්වත් නායක ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ තුන්රුවනේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලුම ලෝවැසියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන්නට සියලු ලෝක සත්වයෝ නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඩේසි බුද්ධදාස ශිරෝ සහ දුමින්ද සමරකෝන් ජිනාලි සහ ජනක වැලිකල තරිඳු වැලිකල කවින්‍යා වැලිකල සහ එවැගේම පවුලේ සියලුම දෙනාට සුජීවත්ව සිටින හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට උතුම් ධර්මාවබෝධය වේවායි ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සංසාරගත පරලෝසපත් වූ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා සියල්ලක් සිද්ධාගෙන මෙත් සදහම් දේශනාව තුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට අපි හඬනගා සාදුකාර ලබා දෙමින් ආරාධනා කරමු. මෙත්සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට පින් කැමති හැම දිනාටම ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි පින්වත් ඔබ හැම දෙනාම එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ නවසීලන්තයේ පදිංචි ශිරෝ සහ දුමින්ද සමරකෝන් කියන දෙපළ එකතු වෙලා මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. එයාගේ අරමුණ තමයි ජිනාලි මහත්මියගේ මෑණියන් වන ඩේසි බුද්ධදාස මහත්මියට නිදුක් නිරෝගී භාවයේ තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයක් අතිපූජනීය ගලිකමේ ඥානදීප ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයක් සියලු ලක්වාසී ලෝවාසී හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ප්‍රාර්ථනය. ඒ වගේම ඩේසි බුද්ධදාස ශිරෝ සහ දුමින්ද සමරකෝන් කියන පින්වතුන් ජිනාලි සහ ජනක වැලිකල තරිඳු වැලිකල
කවින්‍යා වැලිකල කියන පිරිස හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අද ධර්ම දේශනාව අරමුණ. තින් එහෙමනං මේ උතුම් ධර්මශ්‍රවනයක් ධර්මදානමය පිනත් ඔබ හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියල මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද මේ ධර්මානු ශාසනාවට අපි මාතෘකා කරගන්නේ බොහෝ දෙනෙක් තුළ අනවබෝධය නිසා ඇතිවෙන මාන්‍යයේ ස්වභාවයක් මේ මාන්‍යය නිසා මිනිසුන් වෙනසී යන ආකාරයක් මේ මාන්‍යයේ නිසාම ධර්මාවබෝධයට තියෙන අවස්ථාව ගිලිහි යන ආකාරය. ඔබ දන්නවා හොඳම උදාහරණය චන්න භික්‍ෂුව. චන්න කියලා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ මිනිස් මවකුසින් එදා පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට බිහිවෙච්ච වෙසක් පුන් පොහෝ දවසි. ඒ මොහොතෙම ලෝකයට පහළ වෙච්ච සහජාත වස්තු අතර සඳහන් වෙනවා මේ චන්න අමාත්‍යවරයාගේ මේ චන්නගේ උපත කන්තකස්වයාගේ උපත යසෝදරාව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වජිරාසනය ළඟින් පහළවීම ලෝකෙ සතර මහා නිධානයක් උන්වහන්සේ වෙනුවෙන් පහළ වනා කියනවා අපේ බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙන මොහොතෙම සහජාත වස්තු හැටියට සඳහන් වෙන. පුංචි කාලේ ඉදම් මාලිගාව එකට හැදී වැඩුණා. එකට ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නකොට බොහොම යාළු මිත්‍රයෙක් හැටියට යාළුවෙක් හැටියට මාලිගාවේදී මේ චන්න ඇසුරු කරා. උන්වහන්සේගේ රතාචාර්යවරයා බවට පත් වනේ අපේ බෝසතාණන් වහන්සේ රාජ කුමාරයෙක් හැටියට කටයුතු කරනකොට මේ චන්න බොහොම හොඳ යාළුවෙක් මිත්‍රයේ. එදා උන්වහන්සේ අභිනිස්ක්‍රමණය කරන දවසේ මේ චන්න ඇමතියත් එක්ක තමයි කන්ත කසුපිට නැගලා අභිනිස්ක්‍රමණය කරේ. එතකොට මේ සිදුවීම් එක්ක පසු කාලීනව බොහෝ කාලෙකට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා මේ චන්න බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. හැබැයි ඒ වෙනකොට මේ බුද්ධ ශාසනය තුළ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මහා රහතන් වහන්සේලාගෙන් පිරීගිය සම්බුද්ධ ශාසනය බැබලිච්ච යුගේ. හැබැයි මේ චන්න පැවිදි වුණාට ශාසනික ගුණධර්ම වත් පිළිවෙත් චන්න ඒවා ගණන් ගන්නේ. වැඩිහිටි ස්වාමීන් වහන්සේලා වැඩිහිටි හාමුදුරුවරු මොන තරන් තමන්ට වඩා සීලෙන් උසස් පැවිද්දෙන් වැඩිමහල් ශේෂ්ඨ ස්වාමීන් වහන්සේලා චන්නට අවවා දනු ශාසනා කරා. චන්න නෙමේ ගණන් ගන්න. මේ චන්න භික්ෂුව කියනවා මට කියන්නෙන් එපා. මට අවවාද දෙන්නෙන් එපා. ඔය කාටත් කලින් මං බුදුරජාණන් වහන්සේ වදුරන්නේ ඒ කාලී දම් මේ මාලිගාව ඉදම් මගේ බොහෝම හොඳ මිත්‍රයක්. ඒ නිසා මේ මට අවවාද දෙන්න ඔයාල කවුද. අන්නේ විදිහට කිසි කෙනෙක්ගේ අවවාදයකට කීකරුණේ. බොහොම මාන්නක්කාරයි. අපි සාමාන්‍යනික කතාවට ගැන ඔළු ඉදිමිලා කියල. එතකොට ඒ වගේ මාන්නක්කාර මේ මාන්‍යය නිසා තමන් බොහොම උසස් කියලා හිතාගෙනන්න. සමහරුන්ට එක මාන්‍ය ඇතිවන කුල මාන්‍ය තමන් බොහොම උසස් කුලේ කෙනෙ අපි මෙහෙම පරම්පරාගත මේ වගේ අය අපේ ආච්චිල සියල පරම්පරාව මේ වගේ සමහරු මේ කුලමාන්‍ය පරම්පරාව මේවත් එක්ක මාන්‍යෙන් ජීවත්වෙන. සමහර උගත්කම නිසා මාන්‍ය ඇති කරගන්න අපි බොහොම උගත් අය අපේ පරම්පරාවන්න ඔක්කොම ආචාරයවරු මහාචාරයවරු ඔක්කොම විද්‍යාඥයෝ දොස්තරලා අපි ඔක්කොම මේ ගුරුවරු අපේ තාත්තම හෙමයි. එකට මේ වගේ උගත්කම නිසා මාන්‍ය ඇති කරගන්න. කෙනෙක් තමන්ගේ කටහඬ නිසා වෙන්න පුළුවන්. බොහොම ලස්සන කටහඬක් තියෙන ගායකයෙක් වෙන්න පුළුවන්. ඒ තමන්ගේ හඬත් එක්ක මාන්‍ය උපදවා ගන්න. තමන්ට තියෙන සැප සම්පත් නිසා දේපල වස්තුව ඒවා එක්ක මාන්‍ය ඇති කරගන්න. අපි බොහොම සල්ලිකාරය අපි පරම්පරාගත බොහොම මිලමුදල් තියෙන මිනිස්සු ඒකට මේ අනිත් මිනිස්සු අපි වගේ මේ ඔක්කොම අපේ මේ වතුවල වැඩ කරන වැඩකාරයෝ ඔන්න ඔය වගේ මිනිස්සු පහත් කරන අය ඔබ මේ සමාජය ඕන තරම් දැකළ ඇති. මාන්නේ ඒ මාන්‍ය එක සුරූපයෙන් ඇති වෙනවා.
මේ මාන්‍ය තුළ අතිමාන්‍ය තමන් බොහෝම උසස් කියල හිතාගෙන ඉන්න ඉන්න. ඊළඟට සමහරයි උසස් පුද්ගලයන්ට තමන් සම කරලා හිතනවා අපිත් ඉතින් අසවල් අය වගේම තමයි ඉතින්. අන්න එහෙම හිතලා උසස් පුද්ගලයන්ට තමන් සම කරලා හිතල මාන්‍ය ඇති කරගන්න. ඒගේ සමහර අය තමන්ගේ තත්ත්ව පහලට වැටෙනකොට මානසික වැටෙනවා. අයෝ අපි ඉස්සර මෙහෙම හිටිය දැන් අපි මෙහෙමයි. බෝන තරම් ඔය වගේ අහල ඇති. අපේ තාත්තලගේ කාලය අපි මෙහෙම හිටපු මිනිස්සු අද මෙහෙම හිටියට. එතකොට අන්නේ වගේ මාන්‍යයත් එක්ක ඉන්න කෙනෙක් ඒ තමන්ගේ දේපල වෙන්න පුළුවන් කටහඬ නැතිවීමක් වෙන්න පුළුවන් කුලමාන්‍යෙන් හිටපු කෙනෙකුට මේ කුල පරම්පරාවල්ල ඇතිවෙච්ච ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට මෙවැනි දේවල් එක්ක යමක්කමක් තිබිච්ච බොහොම උසස් පවුලක කෙනෙක් මේ ආර්ථික වසයෙන් කඩා වැඩීමක් වෙන්න පුළුවන් අනුන්ට අතපාල ජීවත් වෙන්න සිද්ධ වුණා වෙන්න පුළුවන්. ඒ තුළ සම්පූර්ණ මාන්‍ය කඩා වැටීම තුළ හීන මානකට පත්වෙනවා. හයිෝ අපිට වෙච්චදේ අපි ඒ කාලෙ මෙහෙම හිට පොයනේ අද අපිට මෙහෙම වුණාට කියලා සම්පූර්ණ මනසිං වැටෙනවා. මෙන්න මේ මාන්‍යත් එක්ක බොහෝ දෙනෙකුට තමන්ගේ ජීවිතයේ ගුණධර්ම පිරිහිලා යනවා. ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව වැහිලා යනවා. මේ චන්න භික්‍ෂුව මේ මාන්‍ය නිසාම කිසිම කෙනෙක්ගේ අවවාදයකට කීකරු නෑ. බොහොම දරදරුයි. බොහොම ගැටුමට කවරුවරි අවවාදයක් කරොත් එයා එක්ක රණ්ඩුවට එනවා. ඒ නිසා භික්‍ෂූන් වහන්සේලාත් මේ චන්නත් එක්ක වැඩි කතාබහ කරන්න අවවාද අනුශාසනා කරන්න උපදෙස් දෙන්න යන්න බයයි මග ඇරලයින්න. ඔය අතරේ බුදුරජාණන් වහන්සේට කීකරුයි. කවරුහරි වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් අවවාද කරත් කියනවා ඒකම බුදු හාමුදුරුත් එක්ක මං උන්හස කියන එක විතර මං අහන්නේ. දැන් බලන්න ඔය වගේ අය නැද්ද කියලා. සමහරු ඉන්නවා මම අහන්නේ අරයා කියන එක විතරයි. මං මේක එක්කෙනා කියනේ වහන්න මං ඔය කාටවත් කීකරුණේ. එතකොට සමහරු මේ වගේ බොහොම දැඩි අය සමහරයටගෙන තම්බ කියලා. ඒ තම්බ කියලා කෙන දැඩි ගතිය හිතේ තියෙන බොහොම දැඩි ගතිය. ඒ දැඩි ගතිය තුළ කොච්චර මේක ඇත්ත කියලා දැක්කා. තමන් වැරදිී කියලා පෙනි වුණත් පිළිගන්න කැමතිනේ. තමන්ගේ වැරදි මතේම එල්බගෙන ඉන්නවා. මං කවුරුත් කියන එකක් අහන්න මට ඕන එක තය මං කරන්න කියලා. එවැනි දැඩි මට්ටමකින් හිත පිහිටවාගෙන මාන්‍යෙන් ඉන්නවා. අවසානය අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් වැඩඉඳලා දෙව්මිනිස් ලෝකයාට දහම් දෙසලා පින් ඇති අය ලක්ෂ ගනම් මාර්ග පල් ලැබුව පැවිදිවිච්ච බොහෝ පිරිසක් රහත් වුණ ගිහිශ්‍රාවකය පවා සැවැත්නුවර කෝඩි ගනම් ධර්මාවබෝධය ලැබවා. හැබැයි බුදු හාමුදුරුව පිරිනිවන් පාන කාලෙ වෙන කොටත් චන්න මාර්ග පලයක් ලබාගන්න බැරි වුණ. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දී. ආනන්ද හාමුදුරුවට ඇති වුණා ප්‍රශ්නයක් මේ චන්න භික්‍ෂුව කාටවත් කීකරුණේ. තතාගතයන් වහන්සේට විතරයි බුදු හාමුදුරුව කියන දේ විතර යහන්නේ. හනි බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පෑවට පස්සේ මේ චන්න භික්‍ෂුවට අපි කොහොමද අවවාදයක් හරි කරන්න. මේ චන්නත් එක් අපි කටයුතු කරන්නේ කොහොමද. ඒ වෙලේ ආනන්ද හාමුදුරහනෝ ස්වාමීනී භාකතුන් වහන්ස චන්න බොහෝම අකීකරුයි. බොහොම තද කෙනෙක් දරදඩු කෙනෙක් මේ කවුරුත් කියන දෙයක් පිළිගන්නේ. තතාගත බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අපි කොහොමද මේ චන්න භික්‍ෂුව සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය චන්නට බ්‍රහ්ම දණ්ඩනය පනවන්න කියවා. ඔන්න මේ බුද්ධ ශාසනය තුළ කෙනෙකුට දඩුවමක් හැටියට කෙනෙක්ක මේ මාන්‍යෙන් ජීවත්වෙන කෙනෙක් කවුරුත් කියන දෙයක් පිළිගන්න නැති කෙනෙක්ව ධර්මාවබෝධයට යොමු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ ඒ කෙනාගේ මාන්‍ය බිඳින්න දඩුවමක් හැටියට පැනෙව්වේ බ්‍රහ්ම දණ්ඩන. ඒක තමයි ඉහළම දඩුව. ඒක සාමාන්‍ය බුද්ධ ශාසනය බුදු හාදුර එක තැනක විස්තර කරනවා. මේ බුද්ධ ශාසනය තුළ කෙනෙක්ව අතහැරල දානවා කියන්නේ අවවාද අනුශාසනා නොකර යාව අතහරිනවා කියන්නේ ඒ හරියට කෙනෙකුට මරණ දණ්ඩනය දුන්න හා සමානයි. එයා අතහැරල දානවා. ඒ වගේ
දැන් ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි කොහොමද චන්නට බ්‍රහ්ම දණ්ඩනය පනවන්න? සංඝයා එකතු වෙලා සංඝ සම්මුතියෙන් පෝය සීමාවක සංඝයා සම්මත කරනවා. ඊට පස්සේ චන්නට ඒක දැනුම් දෙන්න. චන්නත් එක්ක ධර්ම කතාවලට අවවාද අනුශාසනාවලට යන්නේ නෑ. සංඝයා අතර හිටියට සංඝයා චන්නව ප්‍රතික්ෂේප කරනවා. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට පිරිනිවන් මංචකයේදී චන්නට බ්‍රහ්ම දණ්ඩනය පනවන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. එහෙම දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දකිනවා ඒ මත අනාගතයේ චන්න තමන්ගේ මාන්‍යය නැමති මේ හුල බිඳගෙන මේ මාන්‍යෙන් මිදිලා ධර්මාවබෝධය කරා යන්න තියෙන එකම ක්‍රමේ තමයි මේ ක්‍රමේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල ශ්‍රීදේහේ කටයුතු අවසන් වෙලා ධාතුන් වහන්සේලාත් බෙදලා දීලා අවසානයේ මහරහතන් වහන්සේලා එකතු වෙලා ශාසනික තීරණ ගනිද්දී මේ කාරණයට අනුව සංඝයා එකතු වෙලා සම්මත කරා බ්‍රහ්ම දණ්ඩනය සංඝයා සම්මත කරන. ඒ සම්මත කරලා දැන් චන්න භික්ෂුවට මේක දැනුම් දුන්න. ඒ දැනුම් දුන්නෙත් පිරිසක් එක්ක ගිහිල්ලා. මොකද චන්න බොහොම දරදඬුයි. අවවාදයක් කරන්නවත් කෙනෙක් යන්න බයයි. සංඝ පිරිසක් එක්ක ගිහිල්ලා චන්නට දැනුම් දුන්නා. චන්න සංඝයා ඔබට බ්‍රහ්ම දණ්ඩනය පැනෙව්වා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ඔබ ගැන සංඝයාට බ්‍රහ්ම දණ්ඩනය පැනවිය යුතුයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. සංඝයා ඔබට බ්‍රහ්ම දණ්ඩනය පැනෙව්වා කියලා. දැන් චන්න බොහොම මාන්නක්කාරයි. මොකක්ද ඔය බ්‍රහ්ම දණ්ඩනය? නිකන් බොහොම නිකන් සැරෙන් වගේ මොකක්ද ඔය කියලා ඇහුවා. ඒ වෙලාවේ සංඝයා දැනුම් දුන්න චන්න අද පටන් මේ මොහොතේ පටන් සංඝයා ඔබට අවවාද කරන්නේ නෑ. ඔබට අනුශාසනා කරන්නේ නෑ. සංඝයාගේ කටයුතුවලට ඔබ සම්බන්ධ කරගන්නේ නෑ. සංඝයා ඔබ අතහැරියා කියව. අන්න එහෙම කියනකොට අහෝමන් නැසුන නේද? අනේ මට සංඝයා මාව අතහැරියා නේද? හයියෝ මට මේ මොකක්ද වුණේ කියලා සම්පූර්ණ මානසිකව ඇදගෙන වැටුණා. එහෙම සිහිසුන් වෙලා වැටුණා කියනවා. තමන් තනි වුණා කියලා තේරෙනකොට අන්න මානේ නැමති හුල බිඳිලා ගියා. ඒ වෙලාවේ චන්න කුටියෙන් කුටියට යනවා. අනේ ස්වාමීනි මට එහෙම කරන්න එපා. අනේ මට අවවාදයක් දෙන්න. අනේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවා. මට දැන් කවුරුවත් නැහැ. අනේ ඔබ වහන්සේලා මට අවවාදයක් දෙන්න කියලා කුටි වලට යනවා. ගිහිල්ලා කුටියට දොරට ගහලා ඒ ස්වාමීන් වහන්සේලාට වැඳ වැටෙනවා. දැන් සංඝයා සම්මත කරලා නැතින බ්‍රහ්ම දණ්ඩනය. ඒ නිසා කවුරුත් චන්නට අවවාද අනුශාසනා කරන්නේ ධර්මයෙන්. කියනවා මේ චන්න අන්න අර කුටියට යන්නකෝ. ඒ ස්වාමීන් වහන්සේට ගිහින් කියන්න කියනවා. එතකොට චන්න ඊළඟ කුටියට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේට වැඳලා කියනවා අනේ ස්වාමීනි මට අවවාද කරන්න, මට අනුශාසනා කරන්න, මාව මෙහෙම අතහරින්න එපා. අනේ මට අනුකම්පා කරන්න. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා චන්න ඔබ මේ අන්න අසවල් කුටියේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ බොහොම වැඩිහිටි ජේෂ්ඨ කෙනෙක්. උන්වහන්සේට ගිහින් කියන්නකෝ. චන්න හාමුදුරුවෝ යනවා ඒ හාමුදුරු ළඟටත් ගිහිල්ලා වැඳලා කියනවා අනේ ස්වාමීනි මාව මෙහෙම අතහරින්න එපා. අනේ මට අවවාද කරන්න. මෙහෙම කුටියෙන් කුටියට ආරණ්‍යෙන් ආරණ්‍යට චන්න භික්ෂුව අඬා භික්ෂුන් වහන්සේලාට වැඳ මෙහෙම යද්දි තමන්ටම තේරුණ අර මාන්නේ නැති වෙලා යනවා. තමන් බොහොම උසස්, මම තමයි සියල්ල දන්නේ, මං කියන දේ තමයි ඔක්කොම හරි, කවුරුත් කියනවා මං පිළිගන්නේ. අන්න එහෙම හිතාගෙන හිටපු මාන්නේ නැමති හුල බිඳිලා ගියා. නිහතමානීකම ඇති වුණා. තමන්ම පැත්තකට ගිහින් කල්පනා කරා මගේ වැරදි නිසාමයි සංඝයා මාව අතහැරියේ. මගේ තිබිච්ච වැරදි නිසාමයි මට මෙහිම වුණේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම දණ්ඩනය පැනෙව්වේ සංඝයා මේක සම්මත කරේ මගේ වැරදි නිසාමයි. මං කොහොම හරි මේ වරදෙන් මිදෙනවා. මං කොහොම හරි ධර්මය අවබෝධ කරගන්නවා කියලා චන්න භික්ෂුව මාන්නේ නැමති මේ භයානක මේ හුල තමන්ගේ මනසෙන් ඉවත් කරගත්තා. පැත්තකට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තා. තමන් අහල තිබිච්ච ධර්ම කාරණා ඔස්සේ සමත විදර්ශනා වැඩුව භාවනා කරා. නොබෝ දිනකින්ම
චන්න ස්වාමීන් වහන්සේ කෙලෙසුන්ගේ මිදිලා උතුම් අරහත්වයට පත් වුණ. ඒ උතුම් අරහත්වයට පත්වෙනවා සමගම බ්‍රහ්ම දණ්ඩනයෙන් නිදහස් වෙනවා. සංඝයා මුණගැහෙන්න ආපු වෙලාවේ චන්න භික්‍ෂුව ගැනපුත් මේ භික්‍ෂූන් වහන්සේලා ඒ වෙලාව කියනවා චන්න ඔබ යම් දවසක ධර්මය අවබෝධ කරගන්නවාද ඒ මොහොතේ පටන් බ්‍රහ්ම දණ්ඩනෙන් ඔබ නිදහස් වෙනවා කියලා. එතකොට බලන්න මාන්‍යෙන් හිටපු කෙනෙකුට ඒ කෙනාගේ මාන්‍ය නැති කිරීම පිණිස එදා බුදුරජාණන් වහන්සේ පනෝපු දඩුවම. මේ වගේ මාන්නක්කාරයි පැවිදි ජීවිතය තුළ විතරක්නෙමේ පැවිද්‍ය අතරත් ඉන්නවා. ගිහි ශ්‍රාවකය අතර ගිහි සමාජ හිතන් සමහර පවුල්වල නැද්ද මෙහෙමයි සමහර අසා කරන තැන්න සමාජ හැම තැනකම හැම ශේෂ්ත්‍රයකම මෙවැනි මාන්‍යත් එක්ක බොහෝම හිස උදුමවාගෙන කටයුතු කන පුද්ගලව අපිට මේ සමාජ ඕන තරන් ඉන්න. ඒ නිසා මාන්නි ගැන ආදීනව දකින්න. පිංහතුනේ මේ මාන්‍ය නැතිකර ගැනීම පිණිස මේ කයේ කායානු පස්සනා කය අසුභ වසයෙන් බැලීම පිළිකුල් වසයෙන් බැලීම ධාතු මනසිකාර වසයෙන් ධාතු වසයෙන් බෙද බෙදා බැලීම කෙනෙකුට පුළුවන්නන් ධාතු මනසිකාර භාවනාව අන සතර සතිපට්ඨාන කායානු පස්සනාවේ සඳහන් වෙනවා. හරියට බුදු හාන්දුර උපමාවකට පෙන මේක උපමාවක් නැතු මේ හරක් මරණ කතාවක් නෙම මේක තින උපමාවක්. ගවයෝ මරණ කෙනෙක් හරි යාගේ ගෝලයෙක් හරි ඔන්න හරකෙක්කො මරලා හතර මං හන්දියකට ගෙනහල්ලා හරක් මස් විකුණන මනුස්සෙක්කි නොමේ උපමාව. මෙයා හරක් මස් විකුණන කොට දැම් මරලා කෑලි කරලා ගෙනත් තියෙන. දැන් කටු ටික වෙනම පීකුදු ටික වෙනම මස් කෑලි ටික වෙනම කටු සහිත මස් වෙනම වෙංකර ලැවිල්ලා හතර මං හන්දීක දැන් කෑගගහ විකුණනවා. කොහොමද කෑගහන්නේ එන්න එන්න මස් ගන්න එන්න මෙන්න මස් තියෙනවා පීකුදු තියෙනවා මේ කෑලි තියෙනවා ඒ නංවලින් තමයි දැන් කියන්න. දැන් අර හරක් විකුණ මනුසය කෑගහනොද එන්න එන්න මේ හරක ගන්න එන්න හර කලාබයි හරක ගන්න එන්න කියනවද නෑ. හරකා කියන සංඥාව දැන් එතනින් ඉවත් වෙලා දැන් තියෙන්නේ මස් හම පීකුදු ඇට කෑලි ඇට සැකිල්ල කෑලි ලේ වෙන්වෙන් වනාට පස්සේ ඒ සංඥාව ඉවරයි. බුදුරජාණන් වහන්සේ උපමාවරම් පෙන්ඩනවා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ දිහාත් ඔය විදිහටම බලන්න කියන. දැන් අපි මම පුද්ගලයෙක් හැටියට කියනවා අපි නමක්ගම් මේ සිරිසේන මේ සිරිදාස වෙන්න පුළුවන් නිමල් කමල් මොකක් හරි නමක් වෙන්න පුළුව. එතකොට අපි පුද්ගලයෙක් හැටියට හිතන මේ තමයි අසවලා අපි දැන් යා ගැන හිතන මෙයා බොහොම මෙහෙම කෙනෙක් මෙයා බේම මේ අසවල් පරම්පරාව කෙනෙක් මෙයා බොහොම උගතේ. එතකොට මේ වගේ අපි එක යාට නං දෙනවා තනතුරු දෙනවා යාගේ තානාන්තර ගැන කියන අසවලා මෙහෙම කෙනෙක් මේ පරම්පරාව කෙනෙ ඔය මොනවා කිව්වත් දැන් ඒ කියන පුද්ගලයාව බෙද බෙදා බලනවා මෙන්න කෙස් ටික මෙන්න රෝමකූප මෙන්න නියපොතු මේ තියෙන දත් ටික මේ තියෙන හම මේ තියෙන මස් මේ තියෙන නහරවැල් මේ තියෙන පෙනහලු මේ තියෙන බඩවැල් මේ තියෙන වකුගඩු මේ තියෙන අක්මාව මේ තමයි බඩදිව මේ තමයි හිස්මොල මෙහෙම කොටස් කොටස් කර කර බෙද බෙදා බලනවා. අන්න එහෙම බලාගෙන යනකොට මේ මම මගේ පුද්ගලයෙක් හැටියට ආත්මයක් හැටියට ඒකකයක් හැටියට ගත් ආත්ම දෘෂ්ටිය නැති වෙලා දැන් අපිට වැටහෙන්න පටන් ගන්නවා මේ මම කියලා බොහොම මාන්නෙන් මේ පිළිගත්තේ මේ මම කියලා ඒකකයක් හැටියට දැක්කේ පස්සෙලා යන පටවිධාතු කොටස් ටිකක් දිය වෙලා වැගිරිලා යන ආපෝධාතු කොටස් ටිකක් පිත්ත සෙම සැරවලේ දහඩියාදී දිය වෙලා වැගිරිලා යන දේවල් ටිකක් උණුසුමට අයිති දේවල් ටිකක් ආහාර දිරවන උණුසුම ජීරණ තේජෝධාතුව පාචක තේජෝධාතුව පරිඩහන තේජෝධාත් මේ ඇගේ තියෙන උණුසුම ඊළඟට අස්වාස ප්‍රශ්වාස වාතා කුච්චිසයා වාතා අදෝගමවාත අංග මංගානු සාරිනවාත මේ ශරීරයේ තියෙන හමාගෙන යන වායෝ දහතු කොටස්
මෙන්න මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ කොටස් වෙන්වෙන් කරලා බලනකොට දැම් මම කියන සංඥාව නැති වෙනවා. කෙස් කියන්නේ මමද නෑ. රෝමකූප කියන්නේ මේ මමද දත්තික මේ මමද මේ තියෙන පෙනහල්ල මේ මමද වෙන්කර කර බලනකොට අන්න අර පුද්ගලයෙක් හැටියට ඒකකයක් හැටියට බොහොම මාන්නේ මේ තමන් ගැන මවාගෙන හිටපු මේ අවිද්‍යා සහගත මවා ගැනීම තමන් තුළින්ම බිඳිලෑන. අන්නේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ධාතු වසයෙන් බෙද බෙදා බලන්න. පිළිකුල් වසයෙන් බලන්න අසුභ වසයෙන් බලන්න. අනිත්‍ය සංඥා වඩන්න. අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්මිමානා සමුග්ගහතයි මේ මම වෙමී කියන අස්මිමාන්නේ ඒ මාන්නක්කාර හැඟී මේ සියල්ල අනිත්‍ය වසයෙන් බැලීම තුළ ධාතු වසයෙන් බැලීම තුළ අසුභ වසයෙන් බැලීම තුළ කායානු පස්සනාව තුළ ශරීරයේ අතාස භාවය බැලීම තුළ තමා තුළින් නැති කරගන්න පුළුවන්. පිංහතුනි බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී. ඔබහල ඇති මාන්නක්කාරකම නිසාම සාක්‍ය වන්සිකයෝ ගැන අහල ඇතිනේ. බොහොම මාන්න අධික පිරිසක් කියනවා. කුල මාන්‍යෙන් ඊළඟ රාජකය පරම්පරාවල් අතර ඉහළම කුලේක ශස්ත්‍රීය කුලේ වුණත් සාක්‍ය වන්ස ගැන බොහොම උසස් රාජ පරම්පරාව. ඒ නිසාම තමන්ගේ උසස්කමත් එක්කම ඒ තිබිච්ච මාන්නෙම සාක්‍ය පරම්පරාවම මැරුම් කන්න පවා හේතුුණා. මුළු සාක්‍ය වන්සිකව 60,000ක් විඩූඩව රජ්ජුරුව අතින් මැරුම් කාලා සාක්‍ය ජනපදයම ලේවිලක් වුණා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී මේ මාන්‍ය නිසා. ඔබ අහල ඇති සොළොස් මහ ජනපද අතර ප්‍රබලම රාජධානය තමයි කෝසල රාජ්‍ය. මේ කෝසල රාජ්‍ය කොසල් රජ්ජුරුවෝ අනිත් හැම රාජ්‍යයකම සමහර කුඩා රාජ්‍ය කොසල් රජ්ජුරුවන්ට පක්ෂපාතීත්වය දක්වන්න යම් යම් අයබදු පවා කොසල් රජ්ජුරුවන්ගේ රාජ්‍යයට ගෙවීම් කරලා තියෙන තමන්ගේ රාජ්‍ය පක්ෂපාතීකම දක්වන්න ගැන පුංචි රාජ්‍ය. එනම් අපිට පේන මේ සොළොස් මහ ජනපද අතර කෝසල රාජ්‍ය බොහොම ප්‍රබලයි. කොසල් රජ්ජුරුවෝ ඒ තමන්ගේ හිතයිසි අනිත් යටහත් රාජ්‍යවලට පණවිඩයක් කැරයා තමන්ගේ අන්තපුරයට තමන්ගේ රාජ කුමාරිකාවරු අතර ඒ ලස්සන කුමාරිකාවරු තමන්ට එවන්න කියලා. තිගේ ඒ රාජ්‍යවලින් තම මේ රජ්ජුරුව එක්ක සම්බන්ධතාව ඇති කරගන්න එවැනි ගණු දෙනු කරලා තියෙනවා. තැවප දන්න අද පවා සමහර වෙලාවට රටරටවල් අතර මේ සුහද සම්බන්ධතාවය ගොඩනගාගන්න අද සමහර වෙලාවට ඇත්තු පරිත්‍යාග කරනද අපේ රටට ලැබිලා තියෙන් ඉන්දිරාජාකින ඉන්දියාවෙන් ලැබිච් බුරුම රාජාකින එතකොට ඒ වගේ බුරුමෙන් තායිලන්තේ එතකොට එක අද රාජකය ගරු දෙනු හැටියට මේ වගේ ඇතෙක් පරිත්‍යාග කරනය වතියෙනවා. ඉස්සර තිබිලා තියෙනවා සර්වාභරණයෙන් සරසපු හස්තියෙක් රාජ්‍යකට දන් දෙනවා. එක්ව අස්ව රථයක් ඔය විදිහට ඊළඟට ඒ කාලේ සර්වාභරණයෙන් සරසල රාජකය ඒ උසස් කුලේ කන්‍යාව රජතුමාගේ ඒ අන්තපුරවලට රාජකය පරිත්‍යාගයක් හැටියට ලබල දෙනවා. එතකොට ඔයනි ගණු දෙනු ඒ කාලේ රාජ්‍ය පරම්පරාවල අතීත තිබිල තියෙන. දැන් කොසල් රජ්ජුරෝමේ පණවිඩේ සාක්‍ය කුමාරුන්ට එව්වට පස්සේ සාක්‍ය වන්සික එකතු වෙලා කල්පනා කරා අපි උසස් රාජවන්සේ අපි සාක්‍ය මේ කොසල් රජ්ජුරුවන්ට අපේ පිරිසිදු රාජ කුමාරිකාවක් වැරියොත් ඒ අපේ කුලේට හොඳනෑ අපේ සාක්‍ය වන්සේට හොඳනෑ. හැබැයි නොයවත් බෑ මොද කොසල් රජ්ජුරු බලවත් යම්කිසි යුද්ධයක් ප්‍රශ්නයක් රාජකීය හිත්තමනාපයක් ඇතිවුණොත් ඒ අපිට බලපාන්න පුළුවන්. ඒ නිසා මොකක්ද මේකෙන් බේරෙන්න කරන්න කියලා දැන් මේ මාන්නක්කාර සාක්‍ය වන්සිකයෝ සාකච්ඡා කරලා ඒ වෙලාවවුන්ට අදහසක්කාව සාක්‍ය මාලිගාවක සාක්‍ය කුමාරයකුට දාව වැඩකාරයකුට ලැබිච්ච දරුවෙක් හිටිය. මාලිගාවකම වැඩකාරයකුට එතකොට පිරිසිදු රාජවන්සනෙම මාලිගාවක වැඩකරපු වැඩකාරයකුට දාව ලැබුණ දරුවේ.
ඒ දරුවගේ පියා ශාක්‍ය කුමාරේ. ඒ දියණියගේ නම තමයි වාසව කත්තියා. බොහොම ලස්සන ළමයි. මේ දරුවගම මතක් වුණා කල්පනා වුණ අපේ පිරිසිදු ශාක්‍ය නෙමෙයි. අපි මෙයාව පිටත් කරමු. පිරිසිදු රාජ කුමාරිකාවක් වගේම මෙයාව අපි අන්දලා අපි පොඩි රඟපෑමක් කරලා මෙයාව කොසල් රාජ්‍යයට පිටත් කරලා යවමු කියලා. දැන් කොසල් රජ්ජුරුවෝ තමන්ගේ අමාත්‍යවරුන්ව පෙරහැරවල් වලින් පිටත් කරලා එව්වා ඒ රාජ්‍යවලට ඒ කුමාරිකාවරු තමන්ගේ රාජ්‍යයට වඩම්මගෙන එන්න කියලා. හැබැයි කොසල් රජ්ජුරුවන්ට යම් සැකයක් ඇති වුණා ශාක්‍ය වංශිකයෝ බොහොම මාන්න අධික පිරිසක්. ඔය මං ඉල්ලපු විදිහටම පිරිසිදු රාජ කුමාරිකාවක්ම මට ලැබෙයිද කියලා සැකයක් ඇති වුණු. ඒ වෙලාවේ තමන්ගේ හිතයිශි අමාත්‍යවරුන්ට දැනුම් දුන්නා. ඔබ ශාක්‍ය ජනපදයට ගියාට පස්සේ පොඩ්ඩක් විපරං කරලා බලන්න ඔය එවන ශාක්‍ය කුමාරිකාව ශාක්‍ය රජවරු එකට වාඩි වෙලා සමාසුන්වල ඉඳ ගන්න කෙනෙක්ද. එකට වාඩි වෙලා ආහාර පාන ගන්න කෑම මේසෙ වාඩි වෙන කෙනෙක්ද. ඒ වගේම ශාක්‍ය කුමාරිකාවකට ලැබෙන ගෞරවේ ලැබෙනවද කියලා ඒවත් බලාගෙන ඉන්න කිව. හැබැයි ශාක්‍ය වංශිකයොත් කපටි නිසාම එදා මොකද කරේ අර සියලු දෙනාට පේන්න ලස්සනට සරසල අන්දල රාජකුමාරිකාවක් වගේම වෙනද කවදාවත් කෑම් මේසකට වාඩි වුන් නැතත් එදා පිරිස අතරේ එකට කෑම් මේසි වාඩි කරලා කෑම කවල ඔක්කොම කරලා හැබැයි කිව්වා මේ රහසනං උඹ කවදාවත් ගිහින් එලි කරන්න එපා. එහෙම වුණොත් නුබෙත් අවසානය අපෙත් අවසානය. මේක ජීවිත කාලේ රහසක් හැටියට රැක ගනින් කියලා වාසභ කත්තියාව බොහෝම පෙරහැරෙන් පිටත් කරලා ඇරියා පිරිසිදු රාජකුමාරිකාවක් වගේම රවට්ටල පිටත් කර. කොසල් රජ්ජුරුවන්ගේ අන්තපුරයට ලැබිච්ච මේ රාජ කුමාරිකාවරු අතර වාසභ කත්තියා තමයි ලස්සනව කෙනා. ඒ නිසා රජ්ජුරුව අග බිසව බවට පත් කරගත්තා. කාලෙකට පස්සේ ඔය බිසෝවරුන්ට දරුව ලැබුණ වාසභ කත්තියාට ලැබිච්ච දරුව තමයි පිරිමි දරුවෙක් විඩූඩබ කියලා නම තිබ කුමාරයට. දැන් පුංචි කාලිදං වෙච්ච සිදුවී ඔය ධර්මය බොහෝ තැන්වල අතීත කතාවල අටුවා කතාවල සඳහන් වෙන දේවල් තියෙනවා. ති පුංචි කාලේ දැන් දරුව ලැබෙන්න ඉන්නකොට මව් දෙමව්පියන්ගේ පාර්ශවෙන් එනවනි බලන්න. සමහරු යනවා කුල සිරිත්වලට අනුව දෙමව්පියන්ගේ නිවෙස්වලට යනවා දරුව ලැබෙන්. වාසභ කත්තියාව ඇරියමයි ආයමත් සාක්‍ය වංශිකයෝ නෙමෙයි ආය එක්කරගෙන එන්නවත් බලන්න යන්නවත් මොනුවත් ආයි හෙවිල්ලක් බැලිල්ලක් නෑ. දරුවත් ලැබුණා. දැන් මේ පුංචි දරුවා ටික ලොකු මහත් එනකොට දරුවට තේරෙනවා. ළමය අහනවා අම්මගේ නෑදෑයෝ අපිෝ බලන්න එන්නෑනේ. ඒ ආච්චිල සීලා අම්මගේ නෑදෑය කොයි පලාතෙද ඉන්නේ. අර අසවල් බිසෝගේ පුතා රාජකුමාරයගේ අන්න නෑදෑය ඇවිල්ල අනේ අපේ අම්මල තාත් ඒ ආච්චිල සීල අපිෝ බලන්න එන්න මොනවාහරි බොරු කිය තියාගත්තා. මේ දරුව ටිකක් තරුණ වයසට එනකොට බොහොම මුරන්ටුයි. බොහොම රෞඩ්රයි. විඩූඩබ කුමාරය තමයි ඊළඟට රාජ්‍යත්වයට පත්වෙන අගබිස්සෝගේ කුමාරය පුතා තමයි රජවෙන්. ඔය අතරේ දවසක් තරුණ වයසෙදී විඩූඩබ කුමාරයා සූදානන් වෙලා අම්මට ඇවිල්ල කිව අම්මේ මම යනවා අම්මගේ දෙමව්පිය බලන්න. ඒ අය අපිය බලන්න නැත්නම් මං ගිහිල්ල හොයා ගන්නවා මොකද මේ කියලා. ඔය සාකි ජනපදයට මං අසවල් දවස පිටත්වෙනවා කියලා ඇවිල්ල කිව අන්න ඇඟ සීතල වෙලාගේ දවස. ඉක්මනට ලිපියක් සකස් කරලා සේවකය කතේ රහසේම පණවිඩේ ඇරයා සාක්‍ය වන්සිකයන්ට ඔන්න විඩූඩබ කුමාරය එනවා. ඊළඟට රජ වෙන්න විඩූඩබ කුමාරය. කොයිම විදිහකටවත් මේ රහස විඩූඩබ කුමාරයට දැනගන්න ඉඩ තියන්න එපා. එහෙම වුණොත් අපි කාගෙත් අවසානය. රාජකීය රාජ්‍ය ගෞරව ඇතුව විඩූඩබ කුමාරයට ඒ කරන ගරු සත්කාර කරලා ඔහු ඉක්මට පිටත් කරලා එවන්න කියලා මේ වාසභ කත්තියා සාක්‍ය වංශිකයන්ට පණවිඩයක් කැරි පණවිඩේ ලැබුණට පස්සේ ඕනුත් බයිට ඉක්මට සූදානන් වුණා පිළිගන්න. විඩූඩබ කුමාරයා නියමිත දවස බොහෝම ගෞරවාන්විතව පෙරහැරකින් රාජකීය පිරිසක් එක්ක සාක්‍ය ජනපදයට ආව. ගෞරවෙන් පිළිගත්තා. විඩූඩබ කුමාරයා අනේ මේ අපේ නෑදෑයෝනි කියලා වැඩිහිටි සාක්‍ය වංශිකයෝ සියලු දෙනාට ගෞරව කරලා වන්දනා කරා. හැබැයි
විඩූඩභ කුමාරයට වඩා වයසිම් බාල කිසිම සාක්‍ය වන්සිකේ විඩූඩභ කුමාරයට නෙමෙයි ඔළුව පාත් කළ ගෞරව කරේ. ඇයි දැ මේ කුලමාන්නේ මේ පිරිසිදු සාක්‍ය කුමාරයකුට කුමාරිකාවට දාව ලැබිච්ච කෙනෙක් නෙමෙයි අර ප්‍රශ්නය ඔළුවෙ තියෙනවද. විඩූඩභ කුමාරයා ඔය වගේ සිදුවීම් එකින් එක හිතට ගත්තා. මොකක් හරි දෙයක් තියෙනවා මට හංගන දෙයක් මංගෝක හොයාගන්නංකු කියලා හිතේ මේවා එකින් එක තියාගෙන මේ සාක්‍ය වංසිකය එක්ක දවස් කීපයක් ගත කරලා පිටත් වෙන දවසේ හිතා මතාම තමන් වාඩි වෙලා හිටපු තැන තමන්ගේ රාජාභරණයක් ඒ වගේ මගුල් කඩුව තමන්ගේ රාජකී ආයුධයක් අමතක කරලා ගිය. ටික දුරක් ගිහිල්ලා තමන්ගේ විශ්වාසවන්තම සෙනවියෙකුට කිව්වා මම වාඩි වෙලා හිටපු තැන මගේ ආභරණයකුයි මේ විදි ආයුධයකුයි තියෙනවා. ඔබ ආපහු ගිහිල්ලා මේක ඉල්ලගෙන එන්න. හැබැයි ඔබ යන්න ඕනෑ මං ගැන මොනවද සාක්‍ය වන්සිකයෝ දැන් කතාවෙන්න. ඔවුන් මොනවද මං ගැන කියන්න කියලා ගිහින් විස්තර හොයාගෙන එන්න. මොකක් හරි දෙයක් තියෙනවා මෙතන මට හංගන්න කියලා ඔන්න විශ්වාසවන්ත කෙනෙක් මඟ නතර වෙලා ආපහු වැරිය සාක්‍ය ජනපදයට. යනකොට මෙන්න විඩූඩභ කුමාරය වාඩි වෙලා හිටපු තැන වැඩිහිටි සාක්‍ය වන්සිකයෝ බැන බැනා ආසනය හෝදනවා කිරිවලි. මේක මේ වාඩි වෙලා අපේ ආසන අපිරිසිදු කරා. මේ පිරිසිදු සාක්‍ය වන්සිකයෝ මේ උසස් අපි වාඩි වෙන තැන්වලම වාඩි වුණේ කියලා මාන්‍යින් කොච්චර හිස උදුමාගෙනද කියන්නේ විඩූඩභ කුමාරයට බැන බැන කිරිවලින් හෝදනවා ඇත. ගිහිල විස්තර ඔක්කොම හොයාගත්ත මොකද මේ කතාව ඔක්කොම දැනගත්තා. දැනගෙන ආපහු ඇවිල්ල විඩූඩභ කුමාරයට මේ කාරණය කිව්වා අන්න විඩූඩභ කුමාරයට යක්ෂාවේස වුණා. පුද්දුම කේන්තියක් වෛරයක් ආව. මුම් මාව පහත් කරා මාව මේ විදියට පහත් කරලා සැලකුවා මම සාක්‍ය වන්සිකයන්ගේ පලිගන්නවා කියලා අන්න වෛරයක් ආව. ඒ වෛරේ එක්කම බලය අවශ්‍යයි දැම් පලිගන්න හිට පම්මන් රජ වෙනකම් ඔන්න හිතට ආපු වෛරේ. මම රජවෙච්ච ගමන් එක සාක්‍ය වන්සිකය ඉතුරු කරන්නේ. මුන් හැමෝගෙම පලිගන්නවා කියලා වෛරයක් හිතේ තියාගත්තා. තියාගෙන ගිය. ගිහිල්ල දැම් පුපුර ඉන්න පුද්දුම කේන්තියෙන් ඉන්න සාක්‍ය වන්සිකයන්ගෙන් පලිගන්න හිතාගෙන. ඉක්මනින්ම තමන්ගේ රාජ්‍ය තමන් සතු කරගත්තා. විඩූඩභ කුමාරය රජ වුණා. රජවෙච්ච ගමම්ම කරේ සේනාවක් සංවිධානය කරගෙන සාක්‍ය වන්සිකයෝ එකෙක් තියන්න මුන් ඔක්කොගෙම මං පලිගන්නවා කියලා සාක්‍ය ජනපදයට පිටත් වුණ. එදා අපේ බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියේ ලෝක දිහා බලනකොට දැක්කා තමන්ගේ ඥාතීන්ට විපතක් වෙන්න යන වෙලාව. මාන්‍ය නිසාම ඥාති පිරිසම මැරුම් කන්න යන්න ඇත. විඩූඩභ කුමාරය මහා සේනාවක් කරගෙන යනෝ සාක් ජනපදයට. එදා බුදුරජාණන් වහන්සේ උදෑසන මේ කාරණය බුදුවැසින් දැකලා අහසීම්ම වැඩම කරලා මේ සේනාව යන පාරේ ඉදිරියේ කොළ හැලිච්ච වේලිච්ච ගහක් යට බුදුහාදුරු වැඩඉන්නවා පාරයිනි. ග්‍රීස්ම කාලය අවු කාෂ්ටක දවසා. සේනාව ඉදිරියෙන් යන පිරිසේ කෙනෙක් දැක්කා මේ පාරයිනි අනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. අපි පිටත් වෙනකොට උන්වහන්සේ සැවැත් නුවරණ වැඩ හිටිය. උන්වහන්සේ අහසින් වෙන්න ඇති මෙතනට වඩින්න ඇත්තේ. ඉක්මනට සේනාව නතර වෙලා මැද අස්ව රතයෙන් එන රාජකුමාරයට කිහින් දැනුන් දුන්න විඩූඩභ රජතුමනී අන්න බුදුරජාණන් වහන්සේ මේ අසල වැඩඉන්න. රජ්ජුරුව ඉක්මනට ඇවිල්ල බුදු හාමුදුරන්ට ගෞරව කරලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා ඇහුවා. හනේ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස ඔබහන්සේ ඇයි මෙතන. මේ ගස්සේ වන ඕන තරන් තියෙන අද මේ අවු කාෂ්ටක දවසක් මේ ග්‍රීස්ම කාලේ ඇයි ස්වාමීණී භාග්‍යතුන් වහන්ස මේ අවු කාෂ්ටකේ කොළ නැති ගහක් යට තතාගතයන් වහන්සේ වැඩඉන්නේ. එතකොට මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විඩූඩභ රජ්ජුරුවන්ට කිනො රජතුමනි අර ඈතින් පේන්නේ මගේ උපන් ගම. ඒ ප්‍රදේශය ඉන්න මගේ ඥාති පිරිස.
මගේ ඥාතීන්ට විපතක් වෙන්න යන වෙලාවේ තථාගතයන් වහන්සේ කොහොමද විවේකෙන් ගහක් යට සැපසේ වැඩ ඉන්නේ. ඒ ප්‍රදේශය හමාගෙනන සුළඟ පවාමට සැපයි කියල බුදුරජාණන් වහන්සේ කාරණා වැටහෙන විදිහට ඔය වගේ දේශනා කරා. එතකොට විඩුඩව රජ්ජුරුවන්ට හිතුනා මේ නම් බුදුරජාණන් වහන්සේ මේ මට නොකිය කියන්නේ යුද්ධ කරන්න එපා. උන්වහන්සේගේ ඥාති පිරිස එක්ක මේ යන ගමන යුද්ධය මේ වෛරය අතහරින්න බුදු හාමුදුරුව දේශයේ වෛරය ආදීනව මතු කරමින් විඩූඩක රජ්ජුරුවන්ට බණ කිව්වා. රජ්ජුරුවන්ගේ හිතේ අර බණටි කහල ඒ මොහොතේ දවේශයේ වෛරය යටපත් වෙලා හිත සංසිතුනා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළකින ස්වාමීනී මම ආපහු හැරෙනවා. මේ දේශනාව අහල මගේ හිත සංසිතුනා. මන් සේනාවත්තේ කාපහු යනවා කියල බුදුරජාණන් වහන්සේට වන්දනා කළ විඩූඩබ රජ්ජුරු සේනාවත් එක්ක ආපහු තමන්ගේ රාජ්‍යයට ගිය. ඔන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාති පිරිස පළවෙනි වතාව බේරගත්තා. දැන් රජ්ජුරු ආයමත් ගිහිල්ල ටික කාලයක් ඉන්නකොට දැම් බලන්න වෛරයක් දවේශයක් බලවත්වෙන හැටි. ඊළඟට මේ මාන්‍ය වෛරය දවේශය මේ කෙලෙස්වල තියෙන භයානක කර. අපේ හිතෙන් සම්පූර්ණයෙන්ම මේ දේ ඉවත් කර ගන්නවා කියන්නේ ධර්මාවබෝධයක් එක්ක ඉවත්විය යුතුයි. එහෙම නැත්නම් අපි හිතම තාව කාලිකෝ යට පත්වෙනවා. හැබැයි අයෝනිසෝ මනසිකාරය යෙදෙනකොට ආයමතු වෙනවා. තැන් සමහරුන්ගේ දවේශය ඒ වෙලාවට ඇත්තනේ නම් මේ කියන කාරණය හරි මංගෝක හිතෙන් අතහරිනවා කියලා හිතෙන් අතහැරෙනවා. ආයිටික වෙලාවක් තනියෙන් ඉන්නකොට කල්පනා කරනවා අසවලා මට මෙහෙම කරා මුම්මට මෙහෙම කරා. එතකොට ආයෙත් අර යටපත් වෙච්ච නූපන් වෛරය උපදිනවා උපන් වෛරය ආයි බලවත්වෙන. ඔය වගේ විඩූඩව කුමාරයක් මේ ගැන හිතනවා. සාක්‍ය වන්සිකව මට මෙහෙම කරා මාව පහත් කරා මාව ලැච්ච කරා මං මෙච්චර බලවර් රජ කෙනෙක්. දැන් ඔහොම හිතන්න ආයමත් අර වෛරය හිත ඇතුළෙන් දළුදාලා මතු වෙලායනවා. ඔය අතරේ රජ්ජුරුවන් උසිගන්නන සෙම්පතියෝ අමාත්‍යවරු වටේ ඉන්න අයත් කියනවා රජතුමා වගේ මේ වගේ බලවත් කෙනෙකුට වටිනවද මුම් මේ කරපුදේ. සාක්‍ය වන්සිකයෝ එකෙක් ඉතුරු කරන්න වටින්නෑ රජතුමනි රජ්ජුරුවන්ටයි මෙහෙම කරේ කියල දැන් අවස්සනවා. රජ්ජුරුවෝ ආයමත් වෛරයෙන් මං සාක්‍ය වන්සිකයන්ගේ පලිගන්නවා කියල දෙවනි වතාවත් විශාල සේනාවක් සංවිධානය කරගෙන පිටත් වුණා. වෙනත් ප්‍රදේශයකින් පිටත් වෙලා සාක්‍ය ජනපදයට යන්න පිටත් වෙලා මෙහෙම ගිය. එහෙම යනකොට එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය ගිජ්ජකූට පරොත්තමුතුනි රජගහනුවර. උන්වහන්සේ බුදු ඇසින් දැක්කා මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලනකොට තමන්ගේ ඥාතීන්ව විනාස කරන්න විඩූඩ රජ්ජුරු මහා සේනාවක් කරගෙන ආයමත් යනවා. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරා ගල් තලාවක් මතින් යනකොට මේ අවියායුධ රැගත් කරත්ත මේ සේනාව කරත්ත 500ක් මඩේ එරෙනවා වගේ අර ගල් තලාව එරේවා කියලා බුද්ධ අධිෂ්ඨානයක් කරා. උන්වහන්සේගේ ඉරුදි බලය අධිෂ්ඨාන බලෙන් කිසිම කෙනෙකුට අනතුරක් නොවී අර රෝධ කරත්තෙ රෝධ ගලේ එරිලගියා හරියට මඩේරෙනවා වගේ එරිලා රෝධ හිර වුණාර ගලේ. හිතාගන්න බැරි සිදුවීම මේ පිරිස කරත්තවලින් බැහල බැලුව එක කරත්තයක් කොල්ල ගන්න බෑ. මොකක්ද මේ අපිට වෙච්ච විපත කියලා කලබලයට පත්වෙලාවු එහෙ මෙහි දුවනවා සීසීකට යනවා කරත්ත මේවැන් ගලෝගන්න උත්සාහ කරනකොට එතනින් යන කෙනෙක් කරා දැනගත්තම් මේ අසල බුදුරජාණන් වහන්සේ අන්න අර කඳුමුදුනේ ගිජ්ජකූට පරොතේ වැඩඉන්න. රජ්ජුරුවන්ට හිතුන එකත් එකටම උන්වහන්සේ බොහොම ඉරුදි බල සම්පන්න මේක තථාගතයන් වහන්සේගේ අධිෂ්ඨානයක් විය යුතුයි. තමන්ගේ සෙම්පතිවරු සමග බුදුරජාණන් වහන්සේයෝ ගිහිල්ලා මුණගැහිල වන්දනා කරලා තථාගතයන් වහන්සේට වන්දනා කළ එකත් පසකින් වාඩි වුණා. දෙවනි වතාවටත් බුදුරජාණන් වහන්සේ මේ දවේශයේ වෛරයේ ආදීනව මතු කරමින් දහම් දෙසුව. ඒ වෙලෙත් බණටි කහලා අර වෛරය යටපත් වුණා. දවේශයේ තරහව පලිගන්න ඒ මානසිකත්ත හිතෙන් බැහැර වුණා.
ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මම ආපහු යනවා සැවැත් නුවරට. මං ශාක්‍ය වංශිකයන්ගෙන් පලිගන්න යන අදහස හිතෙන් අතහැරිය. ඔබහන්සේ මට අවසර දෙන සේක්වා මං ආපහු යනවා කියලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා පිටත් වෙලා අර කරත්ත ළඟට එනකොට මෙන්න කරත්තරෝද බුරුල් වෙලා. කරත්ත ටික හරෝගෙන ආපහු ගියා සැවැත් නුවරට. දෙවනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඥාති පිරිස බේරගත්තා. ආයමත් දවසක් කාලෙකට පස්සේ අර වගේම රජ්ජුරු අයෝනිසෝ මනසිකාරයේදිලා ඊළඟට අමාත්‍යවරු රාජ බටව අවස්සනවා මේ පරණකුණු ගොඩායි මතක් කරලා දෙනවා. ඔහොම ඉඳලා ආයි සේනාවක් සංවිධානය කරගත්තා. තුන්වෙනි වතාවටත් පිටත් වනා මේ පාරණං කවුරු කිව්වා සාක්‍ය වංසිකයන්ගෙන් පලිගන්නවා මයි කියල. එදත් බුදුරජාණන් වහන්සේ බුදු ඇසිල් ලෝකෙ දිහා බලනකොට උන්වහන්සේ දැක්කා විඩෝඩව රජතුමා ආයිත් සේනාවක් කරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ බැලුවා උන්වහන්සේගේ ඥාතීන්ට මේ කැරකෙන විපත දෙවතාවක් බුදුහාන්දුරු බේරගත්තා. ආයමත් මේ විපත කැරකෙනවා. ඔවුන් පෙර සසර කරපු කර්ම විපාකයක් දෝ කියලා බුදු ඇසින් බැලුවා. බුදුරජාණන් වහන්සේ දකිනවා මීට බොහෝ කාලෙකට පෙර මේ සාක්‍ය වංසික පිරිසම රජකං කරනකොට රාජ්‍යත්තය වෙනුවෙන් ඒ කරපු අකුසල් වල විපාකයක් මේ කැරකෙන කර්ම විපාකයක්. සමහරාත්මවල ගංගාවලට වසමිශ්‍ර කරලා ඒ වස පානය කරපු රටවැසියම් මිනිස්සු අනෙක් රාජ්‍ය හරහා ගලාගෙන යනකොට ඒ මිනිස්සු අනතුරට විපතට පත්වෙනකොට යුද්ධ කර ප්‍රදේශ අත්පත් කරගෙන තමන්ගේ රාජ්‍යත්තය වෙනුවෙන් කරපු පහත් වැඩ අකුසල් අපරාධ ඒවෑ විපාක සාක්‍ය වංසිකයන්ට මේ කර්ම විපාක කැරකිලායින් මතකතියාගන්න රජය වුණා සාක්‍ය වන්සේ වුණා තමන් සසරේ වපුරපු දේවල් තමන්ට කැරකිලායනවා. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙන් නිහඬ වුණා මේ සසරේ ඔවුන් වපුරපු දේවල් ඒ අයගේ කර්ම විපාකයක් කොහුන් කරා කැරකිලායනවා. ධර්මය සඳහන් වෙනවා විඩූඩව රජතුමා සාක්‍ය ජනපදයම වට කරලා යුද ප්‍රකාශ කර පණවිඩ ඇරිය. තමන් ඇවිල්ලා ඉන්නේ ආවිධ අරගෙන තමන් එක්ක යුද්ධට සූදානන් වෙන්න කියලා. ඒ වෙලාවේ සාක්‍ය වංසිකයෝ බොහෝ පිරිසක් සාකච්ඡා කරා සමහරු කිව අපි යුද්ධ කරනවා. ඒ වෙලා වැඩ හිටි සාක්‍ය වංසිකයෝ කිව්වා කවුරුත් ආයුධයක්ත් අතට අරගෙන යුද්ධ කරන්න එපා. අපේ ආත්මාරක්ෂාව වෙනුවෙන්වත් ආයුධයක් කල්ලන්න එපා. අපි බුදු කෙනෙකුගේ ඥාතිවන පිරිසක්. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඥාතිීන් අපි. බුදු හාමුදුරන්ටත් එක අගෞරවය. ඒ නිසාපි මේ අපේ කර්ම විපාකයක්. බුදුරජාණන් වහන්සේ අපිට ධර්මී දේශනා කර ඉවසීම ගැන කරුණාව ගැන මෛත්‍රිය ගැන. ඒ නිසා පිවසීමෙන් හිත හදාගෙන මේකට මූුණ දෙමු. කවුරුත් ආයුධ ගණ්ඩිපා. ඒ වෙලාව සාක්‍ය වන්සිකයෝ තමන් සතුව තිබ වටිනා දේවල් සාක්‍ය කුමාරවරුන්ට දීලා ඔවුන් පිටත් කර මේ රාජ්‍යෙන් එලියට පිටත් කර. විඩෝඩබ රජ්ජුරු සේනාවත් එක කඩා පැනල සාක්‍ය වන්සිකයෝ අල්ලගෙන අහනෝ. ඔබ සාක්‍යෙද නැද්ද කියලාහන. එතකොට බොරු කියන්නෙත් නැ මේ බොහෝ පිරිසක් ඒ වෙනකොට බුදුහාන්දුරු කීප වතාවක් වැඩම කරලා නීග්‍රෝධාරාම වැඩ හිටියා දහම් දෙසවා මාර්ගපල්ලාබී සාක්‍ය වන්සිකයෝ බොහෝ පිරිසක් ඒ අතර ඉඳලා තියෙන. ඔවුන් කවුරුවත් තමන්ගේ ආරක්ෂාවටවත් බොරු කියන්නේ. සමහරයි හිස පාත් කරලා කියනලු අපි ට්‍රුණ ශාක්‍ය එකනර මාන්‍ය බිඳිලදැයි. ඉස්සර තිබිච්ච මාන්‍ය දැන්නේ බණහල ධර්මය අවබෝධ කරගත්තයි විඩෝඩ රජ්ජුරුවෝ කොටලා කඩු පහරදීල මරනවා. 60,000ක් සාක්‍ය වන්සිකයන්ව මරලා සමූල ඝාතනය කර. බලන්න 60,000ක් මැරුම් කෑවා මාන්‍ය නිසා. හැබැයි විඩෝඩ රජ්ජුරුව සාක්‍ය ජනපදය වනසල ලේ විලක් කරලා 60,000ක් සාක්‍ය වන්සිකයන්ව මරලා ආපහෝ මේ ලේ තැවරි චව්‍යාවිදත් තරම් මුළු ඇඟම ලේවලින් තෙත්වෙලා සේනාවත්ත කාපහුවෙන ගමනේ ආපහු තමන්ගේ රාජ්‍යයටවත් එන්න ලැබුන්නෑ. ඒ කර්ම විපාකයේ දිට්ට දම්ම වේදනය වසයෙන් ඒ එන ගමනිම විපාක දුන්න.
විඩුවඩ රජ්ජුරු ඇතුළු සේනාව මච්චිරවතී ගංගා වයිනේ කඳවුරුලාගෙන මේ ආවිධවල එහෙම ලේටික හෝදල අර ගං ඉවුර අයිනේ එදා රාත්‍රී නිදාගත්ත. මහ විශාල වරසාවක් එක්ක හිටි ගමන් ජල පහරක් වේගෙන් ආවා මේ ගගේ වතුර හරියට සුනාමියක් ආව වගේ විශාල ජල පහරක් වේගෙන් වතුර පහරක් ඇවිල්ලා සියලු දෙනා ගගේ ගහගෙන ගිහිල්ලා විඩෝඩව රජ්ජුරු ඇතුළු සේනාවම ආපහුවෙන ගමනේ මේ ගංවතුරට අහුවෙලා මැරුම් මරණයට පත් වුණ. ඒ කර්ම විපාකේ ආපහු ඒ විදිහටම විපාක දුන්න. මේ කර්මයත් එක්ක පැටලි යන සංසාර ස්වභාවේ. ඒ නිසා අපිට පේනවා මේ සිදුවීම් දිහා බලනකොට මාන්‍ය නිසාමයි මේ වෙනසුනේ. සාක්‍ය වංසිකව වෙනසුනේ මාන්‍ය නිසා. විඩෝඩව කුමාරය පලිගන්න ගිහිල්ල වෙනසුනේ ඒත් තමන්ගේ මාන්‍ය නිසා මාව පහත් කරා මාව ලැජ්ජ කරා අපි මෙහෙමයි මේ වගේ බලවත්තයි. එතකොට ඒ මාන්නක් කාරකම නිසාම විඩෝඩව කුමාරය ඇතුළු පිරිසත් මරණයට පත් වුණා. පිංහතුනේ මේ මාන්‍ය කියන එක ධර්මාවබෝධයට තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම වහලදාන පාපි අකුසලයක්. නිහතමානීවෙන් මේ ජීවිතයේ අතා ස්වභාවය දකින්න. අපි මැරෙනවා කියලා මරණ සතිය වඩන් කයේ අතා ස්වභාවය විමසන්. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තේරගාථාව උන්වහන්ස ගැන කියනවා සාරිපුත්තයන් වහන්සේ හරියට පාපිස්සක් වගේ කිය. ඒ තරන් නිහතමානී කියන. ඒ උපමාව කියන්නේ සාරිපුත්තයන් වහන්සේගේ නිහතමානීකමට කියන උපමාව. දැන් ඔබ කියන පාපිස්සක් කියන්න හැමෝම මේ කකුල් දෙක පිහලදාන දෙයක්. සාරිපුත්තයන් වහන්සේ ඒ තරන් නිහතමානී කියන. මහා ජනතාව ඇති පිරිසක් අතර වුණත් සාරිපුත්තයන් වහන්සේ හැසිරෙන්නේ කිසිවක් නොදන්න කෙනෙක් වගේ. ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර ධර්ම සේනාධිපතින් වහන්සේ හැබැයි කිසිවක් නොදන්න සාමාන්‍ය කෙනෙක් වගේ බොහෝම නිහතමානීවයි කෙනවා උන්වහන්සේගේ හැසිරී. ඒ නිසා පිංහතුනින් නිහතමානීවෙන් තමන් කොච්චර උගතෙක් වුණත් මහා ධනවතෙක් වුණත් මහා බලවතෙක් වුණත් පුළුවන්තරන් නිහතමානීව තමන්ගේ ජීවිතය තුළ උතුම් මිනිස් ගුණධර්ම වර්ධනය කරගන්න. මාන්‍ය කියන්නේ සමාජ මිනිස්සු ගරහණ දෙයක්. මාන්‍ය තුළ මිනිස්සු යනකං ඉදල හරි බනින පේන ඇත මුගේ තියෙන ඔලුව ඉදිමිච්චකම පේන ඇත මුන්ගේ තියෙන මේ මාන්‍ය කියලා මිනිස්සු යනකං ඉදල හරි නින්දා කරනවා ගෞරව කරන දෙයක් නෙමේ. සමාජි ගෞරව ලබන්නේ නිහතමානීකමට මිනිස්සු ගරු කරන්නේ නිහතමානීත්වයට. ඒ නිසා මාන්‍ය නැමැත්ති හුල බිඳලදාන්න නිහතමානී වෙන්න ජීවිතය අතහස භාවය දකින්න. අපි මරණයට පත්වෙන ලෙඩවෙන කයක් දරාගෙන යන අය ජරාවට පත්වෙන ශරීරයක් දරාගෙන යන අය සතරාපාය මහගෙදර කරගෙන යන පිරිසා. ඒ නිසා ප්‍රමාදීව ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ධර්මය දියුණු කරන්න ධර්මය අවබෝධ කරන්න මහන්සිකත් ති ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර උතුම් වූ ධර්මයම දියුණු කරගෙන ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනේ අද මේ ධර්මශ්‍රවනයෙන් අපි රැස් කරගත් සියලුපි සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. තින් අද ධර්ම දේශනාවේ පින්බර දායකත්වය දැරුවේ නවසීලන්තයේ පදිංචි ශිරෝ සමරකෝන් සහ දුමින්ද සමරකෝඩ් කියන දෙපළ තිය අයගේ අරමුණ තමයි ජිනාලි මහත්මීගේ මෑණියන් වන ඩේසි බුද්ධදාස මහත්මියට නිදුක් නීරෝගී භාවේ තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒවගේම ධර්මදේශකයණන් වහන්සේට අපට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් සියලු ලක්වයිසි ලෝවැසි හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා කෙනුතුම ආශිර්වාද ප්‍රාර්ථනයක්. ඒවගේම ඩේසි බුද්ධදාස ශිරෝ සහ දුමින්ද සමරකෝඩ් කෙනේ පිංවතුන්ට ජිනාලි සහ ජනක වැලි කළ තරිඳු වැලි කළ කවින්‍යා වැලි කළ කියනේ පවුලේ හැම දෙනාටමත් ඥාති හිතමිටාදි සියලු දෙනා. නිදුක් වේවා නිරෝගි වේවා සුවපත්තේවයි අයට ධර්මාවබෝධීම ලැබේවා කෙනුතුම ආශිර්වාදය පිංහතුන්ගේ අරමුණ. තේ වගේ මේ පරම්පරාගත සංසාරගත මිය පරලෝගිය සියලු ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒ අයගෙත් පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත් දායකත්වයේ දරුවෝ පින්වත් හැම දෙනාමත් කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ පින්වත් දරුවන් හැම දෙනාමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම දේශනාමය පිනත් ධර්ම ශ්‍රවණමය පිනත් ධර්ම දානමය පිනත් නිවන් අවබෝධය පිණිසම ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදුහු සාදුහු සාදු. නිරන්තරයෙන්ම උතුම් බුදුබණ පදයක්ම ඔබේ සබනට බැකේවායි ප්‍රාර්ථනා කරනවා. ධම්ම අසන්නට ඔබට අවස්ථා සැලසෙන්නා වූ ඒ අති දුර්ලභ වූ අති උත්තම වූ අවස්ථාව මග නොහැර අත්විඳින්න උතුම් සද්ධර්ම ශ්‍රවණී හැසිරෙන්න ධර්මානුකූල ඔබේ ජීවිතය ගමන් කරන්නට හැකි හැම විටකම උත්සුක වන්න කියන ඒ ආරාධනය ඔබට පින්වන්ත හිතින් යුතුව අපි සිද්ධ කරනවා. මෙත් සිතින් ඔබට ප්‍රදානීය කරන මෙත් සදහම් දේශනා උත්තරීතර වූ වටිනා වූ සද්ධර්ම දේශනා මාලාවේ අති උතුම් සදහම් දේශනාවකයි ඔබ ශ්‍රවණය කළේ. උතුම් සද්ධර්ම දේශනාව නිසි ධර්මානුකූලව පැවැත්වූ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය වගේම උතුම් බක්කුල මහන්සෑයි ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පණ්ඩිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම නායක ලොකු ස්වාමින් වහන්සේ අතිපූජනීය කලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේට අපි හැම දෙනාම හඬනගා සාදුකාර ලබා දෙමින් පාතහබී වන්දනෙන් ගෞරව පූරක පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. සුපින්වතුනි උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කළා වූ නව ශ්‍රීලන්තයේ පදිංචි ශිරෝ සහ දුමින්ද සමරකෝන් දෙපළ ඇතුළු පවුලේ සුජීවත්ව සිටින හැම දිනාටම නිදුක් නිරෝග සුවපත් භාවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරණීය දෙමව්පියන්ටත් සංසාරගත පරලෝසපත් වූ හැම දිනාටමත් උතුම් ධර්ම අවබෝධය වේවා, උතුම් නිවන් අවබෝධය වේවා, මේ පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා සිදු කරමින් ඔබේ නිවහනින් සමුගන්නටයි බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් සද්ධර්ම දේශනාවක් සමග. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.